අපේ බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙනවා මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්නවා කොච්චර දේවල් මේ ලෝකෙ ගැන, පරලෝක ගැන, නේ සුගති දුගති ගැන, නිවන් මඟ ගැන, නිවන ගැන, කර්ම කරුණඵල ගැන, හේතුඵල ධර්මයේ ගැන කොයිතරම් අවබෝධයකින් වැඩ හිටියද කියන්නේ ඉන් එහාට කෙනෙක් නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියා දීලා කියනවා මහණෙනි මේවා ඇත්ත. බොරු නෙවෙයි. ඊළඟට හිතන්න එපා කිව්වා මම මේවා මේ කාගෙන්වත් අහලා මතක තබාගෙන කියන දේවල් කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මම මේවා දැනගෙන දැකගෙන අවබෝධ කරගෙනමයි දේශනා කරන්නේ. ඒ මොනවද? දැන් නිරය ගැන දේශනා කරන්නේ නිරය ගැන දැකලාමයි. නිරේ දුක් විඳින සත්‍යයන් ගැන දේශනා කරන්නේ දැකලාමයි. එතකොට නිරේට යන මාර්ගය අවබෝධ කරලාමයි. ඒ වගේම සුගතියට එන පුණ්‍ය ප්‍රතිපදාව විශ්වාස කරන්නේ මේ දේශනා කරන්නේ අවබෝධ කරලාමයි. ඊළඟට නිවන ගැන දේශනා කරන්නේ නිවනට නිවන් මාගේ ගමන් කරලා නිවන අවබෝධ කරගෙන නිවන තුල පිහිටලා. එතකොට ඒ වගේ ඒ ප්‍රකාශවල හිතලු නෑ. හිතලු කියන්නේ හිතලා නිකන් ප්‍රපංච විදියට කෙලෙස් සහිතව කල්පනා කරලා මෙහෙම වෙන්න පුළුවන්. එහෙම කතා නෑ. ඒකාන්ත ලෝකේ සත්‍යය. ඒ විදිහට දේශනා කරපු බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කළ මහණෙනි දැන් ධර්මයේ ගුණයක් තියෙනවා අකාලිකයි කියලා. අකාලිකයි කියන්නේ ඕනම කාලයකට පොදු කාරණයක්. අද යමක් කතා කරනවා නම් අතීතයේත් ඒක ඒ විදිහමයි. අනාගතෙත් ඒ විදිහමයි. ඒ විදිහට දේශනාවක් තියෙන්නේ මොකද්ද කරපු දේශනාව සියල්ල තියෙන මේ විදිහටමයි. දේශනා කළා බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ජීවත් වෙලා කලා ජීවත් වෙලා මැරෙනවනේ. මැරුණට පස්සේ ඒ මැරිච්ච පිරිසෙන් මහ පොළොව වගේ පිරිසක් සතර පාය යනවා. දිවේ තිරිසන් ලෝකේ പ്രേත ආදී සතර පාය යනවා. මේ පොත්තට පච්චුට්ටක් අරගෙන වදාලා මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ මේ වගේ පිරිසක් කියනවා මනුෂ්‍ය ජීවිතය රැකගෙන පින් රැස් කරගෙන ආයමත් මනුෂ්‍ය ලෝක උපදින්නේ. එතකොට මේක සත්‍යද අසත්‍යද? ඒකාන්තෙම සත්‍යයක්. අය වෙනස් වෙන්නේ නැහැ. දැන් මේක දේශනා කළේ මීට අවුරුදු 2560කට කලින්. එතකොට අදටත් ඒකමයි මේ ප්‍රකාශය. නේද? අදත් ජීවත් වෙන්න ඉන්න පිරිසින් එහෙමනම් ජීවත් වෙලා දැන් පේනෝනේ මැරිලා යන්නේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඇවිල්ලානේ. දැන් අපිට හිතෙන්නේ මේක බරපතල ප්‍රශ්නයක් කියලා. නේද? බරපතල ප්‍රශ්නයක් කියලා. බුද්ධ කාලේ මේවා තිබුණේ නැද්ද? අද හිට ලෝකේ කවදත් තියෙනවා. එතකොට මේවා බරපතල කරුණු විදිහට තේරුම් ගන්න බරපතල කරුණු විදිහට දකින්නේ සාමාන්‍ය ලෝකයා මේ ගැන කලින් හිතලා තේරුමක් නැති අය තමයි මේ ගැන කලබලයටපත් වෙන්නේ. නැත්තම් මේවා සංවේගවත්තු. ඒ කියන්නේ සසරට ආйти දුකට ආйти කවදත් තියෙන දේවල් ඉපදීම නිසා මේ දුක තියෙනවා. ඒ නිසා ඉපදීම නැති තැනයි මේ දුක නැති කියලා තේරුම් ගත්ත කෙනාට මේක ප්‍රශ්නයක් නෙවෙයි. මෙයාට වීරිය කරන්න කාරණේ. බුදුරජාණන් වහන්සේ දවසක් හම්බ වෙන්න ආවා කුසල් රජුරු. කුසල් රජුරු අමුතුම කෙනෙක්නේ. අමුතුම කෙනෙක්. උදේටත් හම්බෙනවා, දවල්ටත් හම්බෙනවා, හවසටත් හම්බෙනවා කියලා. ඒ වුණාට මෙයාගේ කටයුතු කිරීම අමුතු කෙනෙක් නේද? එහෙම කරලා හරි අමුතු කෙනෙක්. ඒ විදිහට ඉන්න කුසල් රජුරු දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියට පස්සේ නිතර දැන් එතකොට උදේටත් බණ අහනවා, දවල්ටත් බණ අහනවා, හවසටත් බණ අහනවා. කාගෙන්ද අහන්නේ? රහතන් වහන්සේලාගෙන්ද? පසේ බුදුරජාණන් වහන්සේලාගෙන්ද? නෑ, බුදුරජාණන් වහන්සේ. හැබැයි අඩුපාඩු වල කෙලවරක හරි දුර්වල කෙනෙක්. ඊට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා මුණ ගැහෙන්න ආවට පස්සේ මෙයා ප්‍රමාදයිනේ. ඒව රජතුමනි දැන් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ යන රජතුමනි ඔබට මේ ගැන මොකද හිතෙන්නේ? ඔබට විශ්වාසවන්ත තොරතුරු දෙන චරපුරුෂයෝ ඉන්නවා උතුරු දිශාවේ. ඉන්නවද කියලා. එතකොට මේ විශ්වාසවන්ත චරපුරුෂයෙක් රාජපුරුෂයෙක් හදිස්සිය ඇවිල්ලා ඔබතුමාට මෙහෙම කිව්වොත්
දේවයන් වහන්සේ උතුරු දිසාවෙන් විශාල ගල් පර්වතයක් ගම් නියංගන් ජනපද යට කරගෙන මිනිස්සු මරාගෙන ගෙවල් දොරවල් විනාශ කරගෙන මේ පැත්තට පෙරලීගෙන එනවා කියලා කියනවා. කවුද කියන්නේ? අර විශ්වාසනීය වචන ඇති රාජපුරුෂයා. එතකොට ඔබ මොකද කරන්න කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කරන්න දෙයක් නෑ. කරපු පින්කමක් මතක් කරගන්න එකත් කුසල් මේ පින්කම් කරන්න අප්‍රමාද වීමත් විතරයි මට කරගන්න තියෙන්නේ. අරක වළක්වන්න බෑ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහටම දකුණු දිශානු විශාල ගල් පර්වතයක් අර ගම්නියංගම් විනාශ කරගෙන යනවා කියලා රාජපුරුෂෙක් ඇවිල්ලා කියනවා. එතකොට මොකද කරන්නේ? ඒත් ඒ ටිකමයි කිව්වා. ඊට පස්සේ නැගෙනහිර දිශානුත් අර විදිහට පණිවිඩ කාර්යයක් මොකද කරන්නේ? ඒත් එහෙමයි කිව්වා. බටහිර දිශානුත් කෙනෙක් ඇවිල්ලා කියනවා දේවෙන් වහන්සේ අර විදිහටම විශාල ගල් පර්වතයක් ගම්නියංගම් විනාශ කරගෙන මිනිස්සු මරාගෙන විශාල ගල් පර්වතයක් පෙරලීගෙන යනවා මේ පැත්තට කැමති දෙයක් කරන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම වුණොත් මොකද කරන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජුගේ කියනවා මට කරන්න කිසි දෙයක් නෑ. කරන්න තියෙන එකම දේ තමයි පින් දහම් කරගන්න එකත් කරගත්ත පින් සිහි කරගන්න එක. එතකොට මේ රජුගේ ප්‍රමාදය නිසා සිහි පුදවා ගන්න මේ උපමාවක් වදාලේ. අර හතර දිශාවෙන් එන විශාල ගල් පර්වත වගේ තමයි කියනවා. උපන් කෙනාට ඉපදීමේ දුක, වයසට යාමේ දුක, නාකි වීමේ දුක, ජරාවටපත් වීමේ දුක, ලෙඩ වීමේ දුක, මරණ දුක කියන මේ දුක ජීවිතේට හාත්පසින්ම වෙලාගෙන නෙමෙයිද තියෙන්නේ. ඈ එතකොට මේ දුක එදා තිබුණේ නැද්ද? අද නැද්ද? හෙට නැද්ද? තියෙනවා. එතකොට ඒක මේ ජීවිතයක් මේ විදිහට හාත්පසින්ම ජාති ජරා ව්‍යාධි මරණ නැමැති දුකින් වෙලාගෙන තියෙන්නේ කියලා තීරුම් ගන්න කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාවෙන් දක්ෂ වුණොත් එයා හැම මොහොතෙම ඉපදීමේ දුකින්, ජරා දුකින්, ව්‍යාධි දුකින්, මරණ දුකින් නිදහස් වෙන්න පින් කරන, කුසල් කරන, වීරිය කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැද්ද? එතකොට දුකින් නිදහස් වීමට වීරිය කරන්න තියෙන කුසල් පුදවා ගන්න එක, පින් කරගන්න එක. නේද? ඉතින් ඒ නිසා මේ කරුණු සීකරොත් එහෙනම් ඒ කාන්තේ මෙයා පින් කරගන්න දක්ෂ වෙනවද නැද්ද? දක්ෂ වෙනවා. ප්‍රමාදී වේද අප්‍රමාදී වේද? අප්‍රමාදී වෙනවා. කොච්චර මේ කරුණු සිහි කරොත් දැන් ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ ගිහි ගෙදර ඇතෑරී මොනවද කළාද? ඔව් ඉපදීම මහල් ඒකෙන් තියෙන්නේ ඉපදීම, ජරා, ව්‍යාධි, මරණනේ. එතකොට මේ කරුණු ජීවිතේට දුකයි කියලා මේකේ නිදහස් වෙන්න ඕනේ කියලා ගිහි ගෙදර ඇතෑරලා ශ්‍රමණේ බවට පත් වෙලා අවබෝධ කරගෙන සම්බුද්ධත්වයට පත් උනේ මොනව අවබෝධ කළාද? ඉපදීම දුක, ජරාව දුක, මරණේ දුක කියන කාරණේ. එහෙමනම් ජාති ජරා ව්‍යාධි මරණ ගැන තේරුම් අරගෙන කෙනෙක් සිහි කරොත් එයා සෝවන් වෙලාද නතර වෙන්නේ? සකදාගාමී වෙලාද? අනාගාමී වෙලාද? අරහත්ත්වයටපත් වෙලාද? පසේ කෙනෙක් වෙලාද? නෑ. සම්මා සම්බුදු බවට පත් වෙලා. දැන් අපේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ ඒ නිසානේ. ඉතින් ඒ නිසා එහෙමනම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මා කෙරෙහි තථාගතයන් වහන්සේ කෙරෙහි වෛරී ප්‍රතිපත්තියෙන් තොරව වාසය කරන ශ්‍රාවකයන්ට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක වැළපීම් දුක් දුර්නස් ඉදිරියේ අකම්පිත මනසක් දුක් විඳින්න නැති හිත ජීවිතයක් හදාගන්න පරිසරයේ අවස්ථාව ඉඩකඩ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන වෛරී ප්‍රතිපත්තියෙන් වාසය කරනවා නම් ඒ ඇයිට මේ අවස්ථාව නෑ. මොකද්ද වෛරී ප්‍රතිපදාව? ශ්‍රාවකයෝ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොව පරලොව සැපසලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රයන් ළඟට ඇවිල්ලා ධර්මය අහලා ගුණ වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කර ගැනීම. ධර්මයේ සංඝ රත්නය කෙරෙහි පැහැදීම ඇති කර ගැනීම. ඒ ඇති කර ගැනීම ඇති කරගත් විදිහ ජීවත් වෙන විදිහ ජීවත් වීම තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මෛත්‍රී ප්‍රතිපත්තියෙන් වාසය කිරීම. එතකොට තෙරුවන් කෙරෙහි ගුණ හිත පහදවාගෙන ගුණ සිහි කරමින් යමෙක්
ජීවත් වෙන්නේ නැත්නම් ශ්‍රාවකයෝ විදිහට එයා වෛරී කෙනෙක් විදිහට ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට අවෛරී කෙනෙක් විදිහට. වෛර කරන කෙනෙක් විදිහට. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට කළ යුතු දේ දේශනා කරලා තියෙද්දී ඒ දේ කරන්නේ නැත්නම් එයා තථාගතයන් වහන්සේට වෛරයෙන් කටයුතු කරන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෙලොවම සූපත් කරන ධර්මයේ විදිහට දේශනා කරපු ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීමෙන් වාසය කරන්න කියලා. එහෙම කරන කෙනා බුදුරජාණන් වහන්සේට කෙරෙහි මෛත්‍රී ප්‍රතිපත්ති වාසය කරන්නේ. නැති කෙනා අවෛරී වාසය කරනවා. නැති කෙනා වෛරී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවක සංඝ රත්නයේ අට්ඨපුරුෂ පුද්ගලයි කියලා ගුණ 9කින් තු දේශනා කරපු ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් හඳුනාගෙන ගුණ සිහි කරගෙන පැහැදීමේ වාසය කරගෙන සංඝයා කෙරේ. එතකොට ඒ කෙනා තථාගතයන් වහන්සේ ගැන වෛරී ප්‍රතිපත්තියෙන්ද වාසය කරන්නේ අවෛරී ප්‍රතිපත්තියෙන්ද? අවෛරී කියන්නේ වෛර නැති. වෛර නැති නේද? එතකොට එහෙම සිහි කරන්නේ නැති පැහැදීමක් නැති ගුණ වශයෙන් ඒ පිරිස කවුද? තථාගතයන් වහන්සේට වෛර කරන පිරිස. මේ ශ්‍රාවකයන් ගැනනේ නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දේශනා කර යහපත පිණිස සීලය. ශ්‍රද්ධාව, සිල්වත් බව. සතුන් මැරීමේ වළකින්න, සොරකමේ වළකින්න, වැරදි කාම සේවනයේ වළකින්න, බොරු කීමෙන්, මද්ද්‍රව්‍ය මත්පැන් පානෙන් වළකින්න කියලා ගිහි ගෙදර වාසය කරන උපාසක උපාසිකාවන්ට දේශනා කරා. එතකොට වළකින්නේ කවුද? නුවණැත්තා. එතකොට යමෙක් වැළකීලා ඉන්නවා නම් පස්පය වැළකීලා මේ සිල්පද ආරක්ෂා කරනවා නම් එයා බුදුරජාණන් වහන්සේ ගැන වෛරී ප්‍රතිපත්තියෙන්ද වාසය කරන්නේ අවෛරී ප්‍රතිපත්තියෙන්ද? අවෛරී වෛර නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ කරනවා නම් එයා වෛර කරන කෙනෙක් නෙවෙයි. කරන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ සංඝ රත්නයේ කෙරේ වෛරී ප්‍රතිපත්තියෙන් වෛර කරන කෙනෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දෙලොව සූපත් කරන අංගයක් විදිහට දහම් දැනුම ඇති කරගන්න කියලා. මෙලොව පරලොව සැප සලසන සතර ආපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන ඒ ස්වකහාත සම්දිඨික අකාලික ඒහිපාසිකෝපනයික පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන මුලැමැදාග පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ ගැන දේශනා කරමු. මේ ධර්මයේ ගැන හොඳට අහලා මතක තියාගෙන වාසය කරන්න කිව්වා. එතකොට එහෙම කරන කෙනා බුදුරජාණන් වහන්සේ ගැන වෛරී ප්‍රතිපත්තියෙන්ද වාසය කරන අවෛරී ප්‍රතිපත්තියෙන්ද? දහම් දැනුම ඇතිගෙන වාසය කරන කෙනා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන දේ කරන කෙනා වෛරී ප්‍රතිපත්තියෙන් වාසය කරන කෙනෙක් නෙමෙයි. එහෙම කරන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේට වෛර කරනවා. එතකොට වෛර කරන ශ්‍රාවකයෝ මෙලෝ පරලෝ යහපත සැලසෙයිද? සැලසෙන්නේ නැහැ. ඒ ඇයිද පින් රැස් වෙයිද? රැස් වෙන්නේ මොනවද? පව්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙලෝ පරලෝ සැපසැල නිවන පිණිස හේතු වෙන අංගයක් විදිහට දානීය පූජා කරන්න කිව්වා. තිරිසන්ගත සත්වයාගේ පටන් දානීය පූජා කරන්න කිව්වා. කොහොමද වදාලා? තිරිසන්ගත සත්වයාගේ පටන් දෙන දානේ මහත්ඵල වෙන්නේ කාට පූජා කළොත්ද? සංඝ රත්නයේ උදෙසා දෙන දානයයි. එතකොට ඒ විදිහට යමින් දානමාන දෙනවා නම් සත්පුරුෂ දාන විදිහට එයා බුදුරජාණන් වහන්සේ සමගි ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි වෛරී ප්‍රතිපත්තියෙන්ද වාසය කරන්නේ අවෛරී ප්‍රතිපත්තියෙන්ද? අවෛරී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විදිහට කියපු දේ කරනවා නම් එයා තථාගතයන් වහන්සේට වෛර කරන කෙනෙක් නෙමෙයි, යහපත සලසා ගන්න කෙනෙක්. එහෙම කරන්නේ නැත්තම් ශ්‍රාවකයෝ විදිහට ගිහි වේවා පැවිදි වේවා වෛර කරන අයට ශාසනික වශයෙන් යහපත සැලසෙයිද? දැන් ශාසනික වශයෙන් බුද්ධ ශාසනයට අයිති කවුද? සිව්වන පිරිස, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා. මේ යුගයේ වෙනකොට භික්ෂුන් ඉන්නවා, භික්ෂුණී නැහැ, සාමණේර ඉන්නවා, උපාසක උපාසිකා ඉන්නවා. එතකොට එහෙනම් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට දානේ පූජා කරන අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෛරී ප්‍රතිපත්ති වාසය කරන අය, නොකරන අය වෛර කරන අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොව පරලොව සැප සැලසෙන නිවන පිණිස උපකාරණ අංගයක් විදිහට නුවණින් යුක්තව ජීවත් වීම.
අකුසල් හඳුනාගෙන අකුසල් මුල් හඳුනාගෙන අකුසලයේ ආදීනව කල්පනා කරලා අකුසලින් වැළකීමෙන් වාසය කරනවා නම් ඊට පස්සේ කුසල් හඳුනාගෙන කුසල මුල් හඳුනාගෙන කුසල යානිසංස කල්පනා කරලා කුසල් පුරුදු කරනවා නම් මේ විදිහට හොඳ නරක පින්පව් සුගති දුගති කර්ම කර්මඵල සංසාර ගමන චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවනයි කියලා තේරුම් ගත්ත කෙනෙක් විදිහට සිතින් කයින් වචනින් රැස්වෙන අකුසල් බැහැර කරලා කුසල් උපදවා ගැනීම පිණිස සිහිය වීරිය නුවණ හසුරලා ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා එයා තථාගතයන් වහන්සේට වෛරී ප්‍රතිපත්තියෙන්ද වාසය කරන්න අවෛරී වෛර කරන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ දේ කරනවා. යමෙක් කරන්නේ නැත්නම් වෛරයෙන් තථාගතයන් වහන්සේට කටයුතු කරන්නේ. එයාගේ ජීවිතේ රැස් වෙන්නේ පින්ද පවුද? පව්. එහෙමනම් දැන් කල්පනා කරලා බලන්න මේ යුගයේ වෙනකොට ශ්‍රාවකයන් විදියට ඉන්න පිරිසෙන් තථාගතයන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි වෛරයෙන්ද කටයුතු කරන්නේ ශ්‍රාවකයෝ අවෛරීවද? බාහිර දැන් මේ පවතින යුගයත් එක්ක වෛරී ප්‍රතිපත්තියෙන්ද වාසය කරන්නේ අවෛරී ප්‍රතිපත්තියෙන්ද? බහුතරයක් වෛරී ප්‍රතිපත්තියෙන් වාසය කරනවා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් විදිහට ශ්‍රාවකයෝ කළ යුතු දේ මෙයයි ඒක පුරුදු කරන්න කියලා කරන නිසාද නොකරන නිසාද? නොකරන නිසා. එහෙනම් ශ්‍රාවකයන් විදිහට ශාස්ත්‍රඥ වහන්සේ වදාළ දේ කරන්නේ නැත්නම් තථාගතයන් වහන්සේට වෛරයක්කාරී විදිහට තමයි ඒක මේ වගේ. දැන් යහපත් දෙමව්පියන් ඉන්නවා කියමුකෝ. සියලු දෙනාම ප්‍රශංසා කරන. එතකොට ඒ දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නවා. ළඟින් 10ක් ඉන්නවා කියලා. 8 දෙනෙක් හොඳයි. දෙන්නෙක් නරකයි කියමුකෝ අපි ඉසුරුලා වගේ. නේද? එතකොට මෙයා තෙරුවන් කිරි පැහැදීමක් නැත්තම් සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් වල්ලඩ කරනවා නම් බොරු කියනවා නම් කීලා හිස් වචන පරස වචන කියනවා නම් අනුන්ගේ දෙයට ආස කරනවා නම් ද්වේෂ සාගත නම් මිත්‍යා දෘෂ්ටිකින් යුක්ත නම් දේවාල ගාන යනවා නම් පොල් ගහනවා නම් පොල් ගෙඩි එල්ලනවා නම් කුඹුරේ පටන් ගන්නකොට නේද මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදාන වෙනවා නම් මිත්‍යා දෘෂ්ටි කර්මේ දෙනවා නම් දේවාල ගාන යනවා නම් සුර දානවා නම් කේන්දර නැකත් අදහනවා නම් ඒ ඔක්කොම මොනවද මිත්‍යා දෘෂ්ටි. එතකොට මේවා තථාගතයන් වහන්සේ ඊට පස්සේ දැන් මේවා ඔක්කොම ශ්‍රාවකයන් විදිහට කියනලා මේවා කරනවා නම් එයාට ශ්‍රාවකත්වයක් තියෙනවද? නැහැනේ. වෛරීද අවෛරීද? වෛරී. රැස්වෙන පින්ද පවුද? පව්. යන්නේ සුගතිය දුගතියද? හැබැයි දෙමව්පියෝ යහපත්. අර ඔක්කොම වැලකිලා. එතකොට සාධාරණ නුවණැති සමාජයේ නින්දා කරන්නේ නැද්ද මෙයාට? තමුසලාගේ තම්මලා තාත්තලා මෙහෙමයි නෙවෙයි. මොනවා වුණත් නිස්සාරෙන්න ගිහිල්ලා සිල් ගන්නවා කියලා දෙයක් හරි කරනවානේ. අපි දන්නේ රකින්නවද කියලා. නේද? දානෙත් දෙනවා. සිල් රකින්නවද නැද්ද කියලා කවුද දන්නේ? තමන්නේ දන්නේ. අවංකව කරන කෙනෙකුට මේ බය නෑ. දැන් මේ තියෙන බය වෛර හටගන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා බාලයා නිසා. පව් කරන කෙනා නිසා තුන්දොරේ. ඒකෙන් වැළකීච්ච කෙනා නිසා ඒ වැළකීච්ච කෙනාට ඒක බයක් වෛරයක් තියෙනවද? ඊට පස්සේ එයා අනිත් අයට බය වෛර දෙනවද? නෑනේ. එයා තමයි තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම යහපත පිණිස පිළිපන් කෙනා. නේද? එතකොට යහපත් දෙමව්පියන්ගේ දරුවෝ අයහපත් විදිහට කටයුතු කළොත් සාධාරණ නොනැති සමාජයේ ඒ දරුවට නිඳා කරන්නේ නැද්ද? නිඳා කරනවා. ඊළඟට එයාගේ අයහපත් ක්‍රියාව නිසා සාධාරණ දෙමව්පියෝ සමහර අවස්ථාවල නිඳා ලබන්නේ නැද්ද? මේකත් ඒ වගේමයි. බුදුරජාණන් වහන්සේ තරම් පිරිසුදු කෙනෙක් සිතින් කයින් වචනයෙන් අය තුන් ලෝකෙ කොහෙවත් ඉන්නවද? නෑනේ. එතකොට ශ්‍රාවක ඒ තුන් ලෝකෙටම අග්‍ර සියලු කායික වාචික මානසික පිරිසුදු බවෙන් අග්‍ර වූ ගුණයන්ගෙන් අග්‍ර වූ සිදුරු නැති කැලැල් නැති නිന്ദා නැති ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ප්‍රතිඥා දීලා ශ්‍රාවකත්වයට නොගැලපෙන දෙයක් කළොත් ඒකරුණෙන් තථාගතයන් වහන්සේ නිന്ദා අපහාස ලබනවද නැද්ද? ලබනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේට නිന്ദා අපහාස විදිහින් කටයුතු කළොත් එයාගේ ජීවිතේට කොච්චර පව් රැස් වෙයිද? ධර්මයේ නිന്ദා අපහාස ලබනවද නැද්ද? ශ්‍රාවක සංඝයා සිල්ලුතුන් ගුණ සීවණක් පිරිසම නිന്ദා ලබනවානේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයෝ විදියට එහෙම කරගන්න එපා. එහෙම කරගන්න නැතුව තථාගතයන් වහන්සේ වදාළ විදියට මොකද දැන්
සාමාන්‍ය ලෝකෙ බෙහෙත් ටිකක් දුන්නොත් මේ දොස්තර කෙනෙක් සල්ලි දෙන්න ඕනේ. වාහනයකට නැංගුත් යන්න සල්ලි දෙන්න ඕනේ. උගන්නන අයට සල්ලි දෙන්න ඕනේ. ඒ කියන්නේ සේවා කටයුතු හැමතිස්සෙම තියෙන ගනුදෙනු වශයෙන් නේ. හැබැයි ඒකත් සාමාන්‍යයෙන් සුළු කාලයකට ලබන ලාභේ. නේද? ගොවිතැනක් බතත් කරත් කුලියට එන කෙනාට ගාණ දෙන්න ඕනේ. හැබැයි බුදුරජාණන් ඒකෙන් ලබන ලාභය සුළු කාලයක් සමහරට අපි හිතන කාලයක් තියෙන්නේ නැහැනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ උපකාරයෙන් ලබන ලාභය මෙලව බොහෝ කාලයක් පරලොව දීර්ඝ කාලයක් ඊළඟට නිවන පිණිසමත් හේතු වෙනවා. එහෙම කළා කියලා උපකාර කළා කියලා නිවන පිණිසම බුදුරජාණන් වහන්සේ නූල් පොටක්වත් බලාපොරොත්තු වෙනවද? බත්තෙන් දක්වත් නේද? එහෙම මේ කුටි සේනාසන මාලිගා බලාපොරොත්තු වෙනවද? බෙහෙත් බලාපොරොත්තු වෙනවද? ශ්‍රාවක බුදුරජාන් වහන්සේ සැබෑ මාර්ථ පුරුෂ පුද්ගල සංඝයා එහෙම උපකාර කරලා සෙවණ පිරිසට එහෙම බලාපොරොත්තු වෙනවද? නෑනේ. එතකොට ඉබඳු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුගෙන් උපකාර ලබා ගන්න ලැබිච්ච එක අපි සසරේ කොයිතරම් අපිට කොච්චර ලාභයක්ද? දැන් අපි අහලා තියෙන්නේ මේ ධර්මයේ කා සඳහා තියෙන එකක්ද? නුවණැත්තන් සඳහා තියෙන. එහෙනම් අපිට නුවණැත්තන් විදියට කල්පනා කරලා ජීවත් වුණා නම් මේ මිනිස්සු මේ කොරෝනා එකත් එක්ක දඟලන දැඟලින්ට අපිට බයක් වෙන්න ඕනේ නෑ. දැන් මේ පුදජන මිනිස්සු තමයි ලෙඩක් දුකක් හැදි වුණොත් බෙහෙත් ගන්න ඕනේ, සාමවර වෙන්න ඕනේ, පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි ඒ මැත්තේ බය තැති එදම් පව් කරගත්ත කෙනාද මේ බය, පින් කරගත්ත කෙනාද? පව් කරගත්ත අය මේ බය. උපන් කෙනා ලෙඩ වෙනවා කියන කාරණේ ඇති කිසිම විශේෂත්වයක් ඒක වෙනවමයි. ඉස්සරහට පස්සට යන එක විතරයි වෙනස. නේද? උපන් කෙනා මැරෙනවා කියන එකේ කිසිම විශේෂත්වයක් නැහැ. ඒක ඉස්සරහට පස්සට යන එක විතරයි තියෙන්නේ. පස්සට තියෙන එක නෙමෙයි ආයමත් උපදින එක. දැන් කොරෝනා ගමටම ආවා. දැන් මැරුණොත් දැන් අපි මේ මාසය ඇතුලේ මැරෙනවා කියලා. අපි ශ්‍රාවකයෝ විදියට අනිවාර්යෙන් මැරුණොත් මොකද වෙන්නේ? ආයමත් උපදිනවා. උපදින්නේ කොහෙද? දෙපැත්තක. එක්ක සුගතියේ, එක දුගතියේ. එහෙමනම් අපි ජීවත් වෙලා ඉන්න කාලේ බෞද්ධයන් විදියට, නුවණැත්තන් විදියට දැන් මැරුණොත් හිත කොරෝනා හදලා කොහේයිද? මීඩියා ගිහිල්ලා ඉවරයි. නේ? තමුත් ඒකම කුඩා ගල් කොටල ගිහිල්ලා ඇවිල්ලා ඉවරයි. කොහේයිද? එතකොට කාටද සිහි කරන්න පුළුවන් ඒක? නේ? තිත්ත කරවලේ නොදන්න පළාතක අන්ධ කෙනෙක් විදිහට ගිහිල්ලා කලුවරේ අතාරිනවා. කිසි දෙයක් දන්නේ නැහැ. දැන් එයාගේ හිතේ ඇති වෙන ස්වභාවය කොහොමද? සතුටක්ද ඇතින්නේ, බයක් ඇති ගැනීමක්ද? මං කොහෙද ඉන්නේ, කවුද? දැන් බයක් එනවා නේද? එහෙම තියෙනව නේද? ඒ වගේ මරණාසන්න මොහොතේ කරගත්ත පිනක් සිහිවුන් නැත්තම්, සිහිවුන් නැහැ කියන එක පිනක් කරලා නැහැ කියන එකනේ. මොකද බොහෝ දෙනෙකුට රිදෙන්න වදිනවා. හැබැයි වැදුනට සිහිනුවන පුදවා ගන්නෑ, කාමයෙන් ප්‍රමාදයෙන් වැහිලා. නේද? ඉතින් ඒ නිසා අසරණ වුණොත් මොකද වෙන්නේ? අම්මා එනවද එතෙන් බේර ගන්න? තාත්තා එනවද? බිරිඳ එනවද? දරුවෝ එනවද? ගුරුවරු, සහෝදර, ඥාති, හිත මිත්‍ර ආදී දෙවියන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් එනවද? කිසි කෙනෙක් ඉන්නේ නැහැ. එතකොට මේ මොහොතේ ගැලවුම් කාර්යයා කවුද වෙන්නේ? තමන් පුරුදු කරගත්ත ධර්මයෙන් රැස් කරගත්ත පිනේ ධම්මෝ හාවිය රක්ඛති ධම්මචාරී. ඒ නිසා අවංකව ධර්මයේ විදියට ශ්‍රද්ධාවෙන් සිල්වත් බවින්, දහම් දැනුමින්, දන් දීමින් නුවණැත්තන් විදිහට ජීවත් වුණා නම් ඒන් රැස් වෙච්ච පෞරුෂයෙන් හැදිච්ච අර නිර්භය, බය, බිය නැතිකම, මානසික හයිය තුලින් අපිට අනතුරෙන් මිදෙන්න ඕන කරන සීනුවන උපදවා ගන්න එහෙම දෙයක් පුරුදු කරලා නැති කෙනෙකුට දැන් ගුඩාගල් කඩවල අපි වයසට ගමු අයියා. කී දෙනෙක් මරනවද? වයසට වැඩි. කවුද සුගතිය ගියේ? අනුසුමත් තියෙනවනේ. දැන් මේ කියන විදිහට සුගතිය යන්නේ නැහනේ. නේද? මේ කට්ටිය නම් කියයි මම අරවා කරනවා, මේවා කරනවා කියන හැබැයි අවස්ථාව ආවට පස්සේ එයාගේ ස්වභාවය තේරුම් ගන්න අවස්ථාව ආවට පස්සේ බලනකොට මේ අන්තිම බාල, අන්ධ බාල පුතඥයන් විදිහට තමයි කටයුතු කරන්නේ. හැබැයි මහා ලොකු
තෙරුවන් සරණයි කියලා සරණ තියනවා කියනවා, ශ්‍රද්ධාව තියනවා කියනවා, සිල්වත් කියනවා, දහම් දැනුම තියනවා කියනවා, දන් දෙනවා කියනවා, පඥාවෙන් කටයුතු කරනවා කියනවා. හැබැයි පෘථග්ජනෙක්වත් කරුණ යෙදෙනකොට හැසිරෙන විදිය පාදින්නේ එහෙමයි නැද්ද? එහෙමයි මරුණොත් මරණසන්න මොහොතේ මොනවා වේද? ඈ දැන් මේ අනතුර බාහිරට තිබ්බා කියන ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. Tamanට උණු දැන් කොරෝනා ආවා. නේ කොරෝනා ආවා. මොකද ලෙඩ වෙන කයක්නේ අපිට තියෙන්නේ. නේ එතකොට ඇවිල්ලා ඉසුරු කොරෝනා ඇදිලා මැරුණොත් මොනවද සීයෙන් හයිබ්‍රිඩ් එකේ එහෙට ගියපු හැටි මෙහෙට ගියපු හැටි මීඩියා ඒව සිහි වුණොත් දැන් මම ඊර හීනියක් දැක්කා. හැබැයි මට ඒක හරියට විස්තර කරන්න මතක නෑ. කොහොමත් මේ වැරදි කරපු කෙනෙක් විදිහට දඬුවම් ලැබෙන තැනකට තමයි පිරිස හිටියේ. ඊට පස්සේ දැන් මාව අල්ලගෙන නැහැ කවුරුත්. ඊට පස්සේ කියනවා මේ කෙනා ගැන මොකද්ද ප්‍රධානියට කියනවා. දෙන්න තියෙන තීරණේ. ඊට පස්සේ එයාගේ හඬ විතරයි මට හෙන්නේ. කියනවා මේ කෙනාට දෙන්න මට දඬුවමක් නැහැ කියලා. ඇතුළට දාන්න දඬුවම් දෙන්න සුදුසුකමක් නැහැ කිව්වා. එතකොට ඒ කියන්නේ මම නිදුස්නි නේද? ඔව්. හඬ විතරයි ඇහෙන්නේ. හඬ විතරයි. එතකොට අපිට සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට අපි හැමතිස්සෙම ධර්මයේ තුල නම් ඉන්නේ. ඒ කියන්නේ පින් දහම් තුල නම් ඉන්නේ. පරිලෝකට සූදානමක් නැතුව ඉන්නේ. ඒ රැස් වෙන ඒ හැමතිස්සෙම පින් රැස් වෙලා පරිලෝක ගැන බයක් ඇති ගැනීමක් ඇති කරගන්න පාරණය නෑ. ඇත්තටම දැන් මනුස්ස ලෝකෙද සැප තියෙන්නේ දෙවියන් අතරද? ඈ? මනුස්ස ලෝකේ? දිව්‍ය ලෝකේ. දැන් අපි මනුස්ස ලෝකේ මේ වෙනකන් සැප නේද හිව්වේ? හම්බුණාද? ලෝකේ වැඩිම විඳි සැපද දුකද? උපාසිකාව. ඈ? දුකනේ. ඒ වුණාට අපි තාම හොයන්නේ මොනවද? සැප. හම්බුණාද? නෑනේ. හැබැයි දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ අපි ක්‍රස් කරගත්ත පිනෙන් උපන් සැපයක් තියෙනවා. ඊළඟට අපිට ඒ ඉරිදි මේ වශයෙන් හිතපු සැනින් පහළ වෙනවා. එතකොට මේ මනුස්ස ලෝකෙද දැන් මේ ඉන්නේ මොනවද? ඉන්න ගේනේ දව් වෙලා අවු වෙලාට ඉන්න බෑ රස්නේ. කොච්චර අඩුපාඩුකම් මැද්දේද? හැබැයි දිව්‍ය ලෝකෙ ගියෝ දිව්‍ය ප්‍රාසාද සතතුන් ගණන් තියෙන විශාල. ඊට පස්සේ දැසිදස් ඒ කියන්නේ උපස්සායක දිව්‍ය අප්සරාවන් නෙමෙයි. රණින් කළ ප්‍රාසාදීන් තියෙන. සිතූ සැනින් ඕන තැනකට යන්න පුළුවන්. දීර්ඝායුෂ. නේ? පින් කරගත්තා මෙහි යන්නේ. එතකොට මනුස්ස ලෝකෙද හොඳ එනවා දිව්‍ය ලෝකෙද? නේ? එතකොට මේ ගැන තේරුමක් තියෙන පින් කරගත්ත කෙනා මනුස්ස ලෝකයෙන් ඉන්නද කැමති දෙවියන් අතරට යන්නද? දෙවියන් අතරට යන්න කැමති. ඇයි මීට වැඩිය සැපක් තියෙනවා. එතකොට දෙවියන් අතරට යන්න නම් අපි ජීවත් වෙලා ඉන්න බෑ. මොකද වෙන්න ඕනේ? මැරෙන්න ඕනනේ. ඒ කියන්නේ ගගේ ඇලේ දුල්ලේ වස බොන්න කියන එක නෙමෙයි. ස්වභාවික මරණයක් ආවොත් එයා ඒකට එතකොට බය වෙනවද? නෑ. අවස්ථාව හිතනවා මං අර මට යන්න ඕන තියෙන තැනට වාහනේ ආවා. නේද? දැන් සීකර කර ඉන්නේ කොයි වෙලාවේද? යන්නේ කියලා මෙහෙට වැඩි සැප වැඩින්නේ. පින් කරගත්ත කෙනා බය වෙන්නේ නැහැ පින්. ඉතින් ඒ නිසා වර්තමානයේ තුල එහෙමනම් ඒ විදිහට සූදානමින් සුගතියට යන්න ඉන්න පිරිසද වැඩි. බය අඬන වැළපෙන දුක් වෙන පිරිසද වැඩි. මහ පොළොව වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ මනුස්ස ලෝකයේ පින්වත් මහණෙනි සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාපෝ හිතසුව පිණිස පවතිනා වූ මේ පුණ්‍ය ගංගාව කුසල් ගංගාව වටක් තියෙනවා. කීයද? 8ක්. පළවෙනි එක තමයි කියනා බුදුරජාණන් වහන්සේ සරණ යෑම. ගුණ වශයෙන් හඳුනාගෙන සරණ යෑම. දැන් ඉසුරු තාත්තට ගෞරව කරන්නේ නැද්ද? අම්මට, ගුරුවරුන්ට හේතු කරුණ තියෙනවනේ. කරුණ තියෙනවා. ඊටකොට එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න නම් අපි මොනවද අපි දැනගෙන ඉන්න ඕනේ? සාස්ත්‍රුන් වහන්සේ කවුද කියන දැන් කවුරු කාගෙන් හරි આવුත් බුදුරජාණන් වහන්සේ ගැන ඔබට පැහැදීමක් තියෙනවද කියලා හැමෝම කියන්නේ මොකද්ද? පැහැදීමක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ අහුවොත් මොන වගේ පැහැදීමක්ද තියෙන්නේ කියලා අහුවොත් එතන අසරණ වෙන්නේ නැද්ද? එතකොට එහෙම ඇහුවොත් එයාට උත්තර දෙන්න වෙන්නේ
මම බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ ගුණ කෙරෙහි මගේ පැහැදීම එහෙම බෞද්ධකමක් බහුතරයකට තියනවාද? එහෙම නැත්තම් එතන ශ්‍රාවකත්වයක් තියනවාද? නෑනේ. එතකොට පුණ්‍ය ගංගාවක් බවට පත් වෙනවද එයාගේ ජීවිතේ? නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් තථාගතයන් වහන්සේ නිකලෙස් අරහන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරුපදේශව අවබෝධ කළා. සම්මා සම්බුද්දයි අප්‍රමාණ සම්බුදුනුනින් හා ඊට අනුකූල ජීවිතේ පවත් කළා. විජාචන සම්පන්නයි. සුන්දර වූ නිවන් මාගේ ගමන් කරලා සාන්ත නිවනට පැමිණ වදාළ නිසා සුගතයි. සියලු ලෝක අවබෝධ කරගෙන සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වදාලා ලෝකවිදු බුද්ධිමත් දේව මිනිසුන් නිවන් මඟ තුල දමනය කිරීමේ අනුත්තර උතුමාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී බුද්ධිමත් දේව මිනිසුන්ගේ එකම ශාස්ත්‍රඥ වහන්සේ සත්තා දේව මනුස්සානන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අනිත් අයටත් අවබෝධ කර ගැනීම පිණිස ඊතා පැහැදිලිව, නිර්වුල්ව, නිර්මලව, පිරිසිදුව දේශනා කළ බුද්ධ සියලු සම්බුදුගෙන දැරීමට, සියලු වාසනාගුණ දැරීමට භාග්‍යවන්තයි භගවා යන ගුණයෙන් යුක්තයි කියලා කරුණු සහිතව බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් තියෙනවා නම් එයාට සරණක් තියෙනවා. පිහිට, පිළිසරණ, රැකවරණය, ආරක්ෂාවක් තියෙනවා. මොකෙන්ද? සතර පායෙන් මිදෙන්න. සුගතියට එන්න. සුගතියලා දුකින් නිදහස් වීම නිවන පිණිස උපකාර වෙන පිහිටක්, පිළිසරණක්, ආරක්ෂාවක්, රැකවරණය තියෙනවා. එතකොට අපිට සූර දාගෙන ඉන්න ඕනේද? ඕනේද? ඕනේ නැහැ. ඒක පළවෙනි පුණ්‍ය ගංගාව කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගීය උපත පිණිස පවත්නා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාපෝ හිතසුව පිණිස පවතිනා වූ දෙවෙනි පුණ්‍ය ගංගාව තමයි කියන ගුණ වශයෙන් හඳුනාගෙන ධර්මයේ සම්මයාන ධර්මයේ කෙරෙහි පැහැදීමේ වාසය කිරීම. තුන්වෙනි පුණ්‍ය ගංගාව කියනවා මාර්ගඵලලාභී අට්ඨපුරුෂ පුද්ගල සංඝයා කෙරෙහි ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කරගෙන ඊට අනුරූපව වාසය කිරීම. වර්තමානයේ තුල සංඝයා කෙරෙහි පැහැදීමට විශාල බාධා නැද්ද? ඇයි ධර්ම විනය තුල සජීවී ශ්‍රාවක චරිත දකින්න අපිට මේ කාලේ අඩුද වැඩිද? අඩුයි. දැන් අපේ ඇස් පින් කරලා තියෙනද රහතන් වහන්සේලා දකින්න? ඒ මොකද අපේ අඩුව නිසානේ. ඒ කියන්නේ ශ්‍රාවකයෝ විදිහට තථාගතයන් වහන්සේ කෙරෙහි එහෙනම් වෛරී ප්‍රතිපත්තියෙන්ද වාසය කරන්නේ අවෛරී ප්‍රතිපත්තියෙන්? ඒ නිසා නේද ශ්‍රාවකත්වයේ තුල ශාසනයේ සජීවී ජීවමාන චරිත අඩු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් දෙවෙනි තුන්වෙනි පුණ්‍ය ගංගාව තමයි සංඝ රත්නයේ කෙරෙහි ගුණ වශයෙන්. ඒ කියන්නේ අට්ඨපුරුෂ පුද්ගල සංඝයා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගයේ වඩනහා ඵලයටපත් වෙච්ච. දැන් සංඝයා කෙරෙහි මොන වගේ පැහැදීමක්ද තියෙන්නේ කියලා අහුවොත් අපිට උත්තර දෙන්න වෙනවද? නේද? දෙන්න නම් ওই විදිහට කියන්න ඕනේ. ඊළඟ පුණ්‍ය ගංගාවල් තමයි සතුන් මෙරීම වැළකීම. ඒ කියන්නේ මේ සෝතාපට්ටි අංග. ඒ කියන්නේ සතර ආපා දුකේ මුදන අංග. ඔව් සතුන් මෙරීමෙන් වැළකීම තමයි හතරවෙනි පුණ්‍ය ගංගාව. පළවෙනි එක මොකද්ද? තථාගතයන් සුගතයන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙන වාසය කිරීම. ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙන වාසය කිරීම. ශ්‍රාවක සංඝයා කෙරෙහි ගුණ වශයෙන් හඳුනාගෙන වාසය කිරීම. හතරවෙනි කාරණේ මොකද්ද? ඊට පස්සේ ඒකේ ප්‍රධාන විශාල කාරණයක් කියනවා මොකක්ද කියන්නේ? මහන්නි මේ පසක් වූ මහා කුසල ගංගාවක් පුණ්‍ය ගංගාවක් කියන තිසරණේ තුල රැස් වෙන. ඒ වගේමයි මේ පහණෙනි පසක් වූ මහා දානයන් අග්‍රේ දතු විතේ කියන දාන පහක් අග්‍රෝපින් රැස් වෙන පළවෙනි එක තමයි. ඒ කියන්නේ බොහෝ ඒ දාන පහ බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ. බොහෝ කාලයක් මේ දාන පහ ලෝකේ තියෙනවා. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක්. මේ පුණ්‍ය ගංගා පහ මොකද්ද? බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට. බුදුරජාණන් වහන්සේගේ වංශයට අයිති දෙයක්. පෞරාණික දෙයක්, පැරණි දෙයක්. ඊට පස්සේ සංකීර්ණ නොවන දෙයක්. සංකීර්ණ කියන්නේ ජීවිතේ අර්බුද හදන දෙයක් නෙවෙයි. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයක්. කලින් බුදුරජාණන් වහන්සේලා බැහැර කළපු දෙයක් නෙවෙයි. මේකල්ලිද බුදුරජාණන් වහන්සේලා බැහැර නොකරන දෙයක්.
අනාගතයේ බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයක්. ඒ වගේම නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිନ୍ଦා නොකරන ලද දෙයකි. ඒ මොකක්ද? මේ පුණ්‍ය ගංගාවන් පහ. පළවෙනි එක තමයි කියනවා මෙහිලා ශ්‍රාවකයා මේ සතුන් මැරීම අත්හැර. ඔන්න ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙනවා. සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. මහන්නි සතුන් මැරීමෙන් වැළකී සිටින ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සත්වයන්ට අභය දෙයි. එන සතුන්ගේ වැළකීච්ච කෙනා සතුන්ට බය දෙන්නේ. එන සත්තු බය නැත්තේ කාටද? ටැංකිය අරගෙන කැරකිරුණොත් බයයි කුඹරේ. නේ දෙකමාරේ අස්සන්න වැඩි ගිය පාර දැන් ඊපෙරදමට මගේ යාළුවේ අක්කර දෙකමාරට වීබුසල් 60යි කිව්ව දෙයියත් කණ්ඩේ මං කොල්ලෝ දැන් ඊට පස්සේ දැන් කපන්නත් ඔන්න මෙන්න තියලා කීඩෑවන්ට මට අවුරුදු 25කට පස්සේ මගේ යාළුවා හම්බුනේ කැප්ටන්ට. දැන් මෙහි ඇවිල්ලා බලලා ගිහිල්ලා ගොයන් කපන්න කලින් අලුතින් ගහනවලු මේ කීඩාව පස්සයි කියලා තෙල්. මම මේ තෙල් ගහන්න යන්නේ කිව්වා සහදන්න මේ තන් ගේන්නේ කිව්වා තව ගෙනාවෙන්නේ මල්ලිට ගේන්නේ කිව්වා. මං ආදීනෝ කිව්වා. එතනම ඇතෑරියා. එතනම තෙල් ගහිල්ල ඇතෑරියා. ඔව් ඊට පස්සේ දැන් සත්තුන්ට බයක් වයි සත්තු වෙලා ඉන්නේ කවුද අපේ සංසාරේ? ඥාතිගෙන්නේ. ඔව් එහෙනම් සතුන් මැරෙන කෙනාට සතුන් කෙරේ බය වෛර උපද්දවන වැලකිච්ච කෙනාට බය සත්තුවත් බය නැහැ. අවෛරයේදී සිල් රකින්න කෙනා ලෝකෙට වෛරය දෙන්න වෛරයේද? අවෛරී බව නිදුක් බවදී අප්‍රමාණ සත්වයන්ට අබේදී අවෛරයේදී නිදුක් බවදී අප්‍රමාණ වූ බිය නැති වෛර නැති නිදුක් බවට හිමි කරුවෙක් වේ. එන සතුන් මෙරින් වැළකීමේ ආනිසංස. ඊට පස්සේ මහණෙනි මේ දානයේ අග්‍රයයි දත යුතුය. සතුන් මෙරින් වැළකීම. ඒක දානයක්. ඒක අග්‍රයි කියනවා. බොහෝ කල් පැවති දෙයක් බව දත යුතුය. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයිති දෙයක්. ඊළඟට පෞරාණික දෙයක්, සංකීර්ණ නොවන දෙයක්, පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයක්. ඊළඟට මෙකල්හිද බැහැර නොකරන දෙයක්. අනාගතයේ බුදුවරු විසින්ද බැහැර නොකරන දෙයක්. ඒ වගේම නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිඳා නොකරන ලද පළමු මහා දානය මොකද්ද? සතුන් මැරීමෙන් වැළකීම. දෙවෙනි දානය තමයි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහණනි සැප ලබා දෙන්නා වූ මෙලොව පරලොව සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ මේ සිව්වෙනි පුණ්‍ය ගංගාවයි කුසල ගංගාවයි. මොකද්ද? සතුන් මැරීමෙන් වැළකීම. කොච්චර ලාභයක්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටනේ. එතකොට මේ විදිහට අපි ජීවිතය ගත කළ ශ්‍රාවකයන් විතර බය වෙන්න දෙයක් තියෙනවා. දෙවෙනි එක කියනවා පස්වෙනි එක කියනවා මෙහිලා ශ්‍රාවකතිමේ සොරකම ඇත්තර ගමේ වේවා නගරේ වේවා Tamanට නොදුන් දෙයක් සොරසිතින් ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ. සොරකමින් වැළකුණේ වේ. මහණෙනි සොරකමින් වැළකී සිටින ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සත්වයන්ට අබය දෙයි. අබය කියන්නේ බිය දෙන්නේ නැහැ. කරන කෙනා තමයි බිය දෙන්නේ. අවෛරයේ දෙයි වෛරය දෙන්නේ නැහැ. එනස බය වෛර ඇති වෙන කරුණුනේ පංච දුස්චරිතේ ඉන වැළකුණාට පස්සේ අවෛරය දුන්නා වෙනවා. නිදුක් බව දුක් නැති බව දුන්නේ අප්‍රමාණ සත්වයන්ට අබේදී අවෛරයේදී නිදුක් බවදී අප්‍රමාණ වූ බිය නැති වෛර නැති නිදුක් බවට හිමිකරුවෙක් වෙයි. මොකෙන්ද? සොරකමින් වැළකුණා නම් ඒක පතන්න ඕන දෙයක් නෙවෙයි. මහණෙනි මේ දානයේ අග්‍රයයි දත යුත්තේ බොහෝ කල් පැවති දෙයක් බව බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවේ ආයතයක් පෞරාණික දෙයක් සංකීර්ණ නොවන දෙයක් පෙර බුදුරජාණන් වහන්සේලා වගේම අනාගතී බුදුරජාණන් වහන්සේලාත් බැහැර නොකරන ලද ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිඳා නොකරන ලද දෙවෙනි මහා දානයයි. මොකද්ද? සොරකමින් වැළකීම. දැන් බලන්න අපි මේ දාණය තියනවද කියලා. මේ කියන්නේ සෝතාපට්ටි අංග සතර පාදක නිදාසන අංග විදිහට විස්තර කරන මහා කුසල ගංගා පුණ්‍ය ගංගා මහා දානය. ඊට පස්සේ දානය තුල තියෙනනේ අත්හැරීමක්නේ. නේද? සරණ නැති බව සරණ තුලට ඇවිල්ලා අත්හරිනවා. දුස්සීලකම සිල්වත්කමට ඇවිල්ලා දුස්සීලකම අත්හරිනවා. ඒ මොනවද? දාන. මොන දානද? මහා දාන. තුන්වෙනි එක තමයි කියනවා හයවෙනි එක මහාලි ආශි වැරදි කාම සේවනී අත්හැර. වැරදි කාම සේවනී අත්හැර
වැරදි කාම සේවනයෙන් වැළකුණේ වේ. මහණෙනි වැරදි කාම සේවනයේ වැළකී සිටින ආර්ය ශ්‍රාවකයාට අප්‍රමාණ සත්වයන්ට වෛරය දෙන්නේ, අබේ දෙන්නේ, අවෛරය දෙන්නේ, නිදුක් බවදී අප්‍රමාණ සත්වයන්ට අබේදී, අවෛරයේදී නිදුක් බවදී අප්‍රමාණෝ බිය නැති, වෛර නැති නිදුක් බවට හිමිකරුවෙක් වෙයි. එන නිදුක් බව, නිරෝගී බව, නිර්භය බව ලැබෙන්න නම් මොනවද කරන්න ඕනේ? මේ පින්කම් කරන්න ඕනේ. නොකර කරන කෙනාට මේක තියනවාද? එයාට මොනවද තියෙන්නේ? බය, වෛර, තැති ගැනීම, ලෙඩ දුක් තමයි. නේ? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදා මහණනි මේ දානයේ අග්‍රයයි දත යුත්තේ. මොකද්ද? වැරදි කාම සේවනයේ වැළකීම්. බොහෝ කල් පැවති දෙයක්. බුද්ධ ආධිතුමන්ගේ පරම්පරාවට අයිති දෙයක්. පෙර බුදුරජාණන් වහන්සේලා අනාගතී බුදුරජාණන් වහන්සේලාත් බැහැර නොකරන නුවණැති සමන බ්‍රාහ්මණයන් විසින් නිନ୍ଦා නොකරන දෙයක්. ඒ කීවෙනි දාණයද? තෙවෙනි මහා දානයයි. ඔව්. එතකොට මේ කීවෙනි එකද? 6 වෙනි එක. 7 වෙනි එක බුදුරජාණන් වහන්සේ බදාලා ඒ බාහණෙනි දාණය සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ 6 වෙනි පුණ්‍ය ගංගාවයි කුසල ගංගාවයි. මොකද්ද? වැරදි කාම සේවනයේ වැළකීම. ඊළඟට 7 වෙනි එක තමයි මෙහිලා ආර්යසක් බොරු කීම අත්තර. බොරු කියන්නේ මොකද්ද? වෙච්ච නැති දෙයක් මිනිස්සු හරියට බොරු කියනවා නේ. හරියට බොරු කියනවා. බොරු කියන කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතයගේ ගුණයක් වශයෙන් ගන්න කිසි දෙයක් බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ බොරු කියන කෙනාට, බොරු කරන කෙනාට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නෑ කියනවා. එහෙනම් වැළකිච්ච කෙනාගේ ජීවිතය තුළ කොච්චර දෙයක් ගන්න තියෙනවද? එහෙනම් සිල්වත්කම මත තමයි එකිනෙකාගේ ප්‍රියමනාප ඇසුරු තියෙන්නේ. විශ්වාසනීය ඇසුරු තියෙන්නේ. දැන් කුඩා ගල් කඩවල කට්ටියට අපි කොච්චර කියනවද සිල් ගන්න කියලා? ගන්නවද? ඈ? නේදයි. ඔව් බීරියලින්ට වීනවා ඉන්නවා. කට්ටියක් කියන තව වයසට යන්න ඕන. ලාං කරුණ නැවිලා. නේ? අයිස්ලා ඉරානි ඉරාකේ බෙලි කැපුවා ලංකාවට ආවම තේරුනේ. නේ? දැන් රටව මැරීගෙන එනවා. ඉන්දියාවට આવොත් නේද දැන් වැඩි. ඊට වැඩි. ලංකාවට આવොත් විතරකට හොයනවා හැංගෙන්න. පුළුවන්ද? එහෙම බෑනේ. ඉතින් ඒකෙන් මිදෙන මඟ මේකයි කියලා කියා දෙනකොට සමහර වෙලාවට මොකද කරන්නේ? ඒකට ගැටෙනවා. දැන් හැබෑම මෛත්‍රී කරුණාව අකුසලයේ කියා දීලා අකුසලයෙන් මුදවා ගන්න මේ දස කතාවෙන් අනුග්‍රහ කිරීමනේ. ඒක කියනකොට මොකද කරන්නේ? සමහර අය ඇහුන්නේ වාගේ ඔව් ඇහුන්නේ අපි දාහනේ විතරයි අපිට සිල් ගන්න තව කල් තියෙනවා. එහෙම කියනවනේ සමහර නුවණ තියන අයද නැති අයද? මෙහි විතරක් නෙමෙයි. ඕ නුවණ නැති අයගේ ජීවිතේ ගඳ දෙයක් තියෙනවා. එහෙම කෙනෙක් පවුලේ ප්‍රධානියා වුණොත් ඒ පවුලට මොනවා වේද? ඈ? ඒ පිරිස බුදුරජාණන් වහන්සේ වදාළ මහ පොළොව වගේ. තේන්නද? කාටවත් නිନ୍ଦා පාස කරන්නේ නැහැ. හැබැයි අකුසලයට නින්දාව වයදෙනවා. නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ බොරු කීම අත්තර බොරු කීමේ වැළකුණේ වෙයි. බොරු කීමේ වැළකී සිටින ආර්ය ශ්‍රාවකයාට අප්‍රමාණ සත්වයන්ට යා බොරු කීමේ වැළකීම නිසා අබේ දුන්නා වේ කියන බයක් දෙන්නේ නැහැ. අවෛරේ වෛර නැති බව දුන්නා කියවෙනවා. ඒ වගේ නිදුක් බව දුක් නැති බව අප්‍රමාණ සත්වයන්ට මේ විදිහට අවෛරයේදී අබේදී අවෛරයේදී නිදුක් බවදී අප්‍රමාණ බිය නැති වෛර නැති නිදුක් බවට හිමිකරුවෙක් වෙනවා. එහෙනම් බය වෛර නොදෙන කෙනාට දුක් නොදෙන කෙනාට ඒකක්වත් ආපහු එන්නේ නැහැ. ඒ මොකද්ද? දුස්සීලකමෙන් ලැබෙනවා සිල්ලත්කමෙන් ලැබෙන්නේ නැහැ. මහණනි මේ දානයේ අග්‍රයයි දත යුතු බොහෝ කල් පැවති බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් පෞරාණික දෙයක්, සංකීර්ණ නොවන දෙයක් පෙර බුදුවරුණුත් අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාත් බැහැර නොකරන නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිନ୍ଦා නොකරන ලද සිව්වෙනි මහා දානයයි. මොකද්ද? සොරකම් බොරු කීමෙන් වැළකීම. දැන් බලන්න මේවා තියෙනවද කියලා. මහණෙනි සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ මෙලොව පරලොව සැපසාරදා දෙන සත්විනි පුණ්‍ය ගංගාව ජීවිතය තුළ කුසල ගංගාව මෙයයි කියන්නේ. මොකද්ද? බොරු කියන වැළකීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිලා
අටවෙනි පුණ්‍ය ගංගාව තමයි කියන මද්ද්‍රව්‍ය භාවිතේ අත්තර. මත්පැන් මද්ද්‍ර භාවිතින් වැළකුණේ වේ. සියලු මද්ද්‍රව්‍ය මත්පැන් පානයෙන් වැළකුණ මහණෙනි මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතින් වැළකී සිටින ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සත්‍යයන්ට බය බය දෙන්නේ නැහැ කියලා. බීමත්කමත් එක්ක බයද දෙන්නේ නිර්භය බවද. දෙමා සමහරට බිරිඳත් බයයි නේද ස්වාමියා බීවට පස්සේ. බීම වැළකුණොත් බයක් නැහැ. වෛරය දෙන්නේ නැහැ කියනවා. නිදුක් බව දෙති අප්‍රමාණ සත්වයන්ට මේ විදිහට මද්ද්‍රව්‍ය මත්පැන් පානින් වැළකී අප්‍රමාණ සත්වයන්ට අබේදී අවෛරයේදී නිදුක් බවදී අප්‍රමාණ වූ බිය නැති වෛර නැති නිදුක් බවට හිමිකරුවෙක් කියන්නේ. ඒක තේරෙනවනේ? ඔව්. මහණෙනි මේ දානේ අග්‍රය දතිත බොහෝ කාල පැවති දෙයක් බව දතිත බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් පෞරාණික සංකීර්ණ නොවන පෙර බුදුරජාණන් වහන්සේලා අනාගතේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා විසින් බැහැර නොකරන ලද නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිඳා නොකරන ලද පස්වෙනි මහා දානයයි මේ දාණය මෙලොව පරලොව සත්‍යයන්ට නුවණැත්තන්ට සැප ලබා දෙන සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ පස්වෙනි පුණ්‍ය ගංගාවයි කුසල ගංගාවයි මේ. එහෙමනම් මහණෙනි මේ සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ අටක් වූ පුණ්‍ය ගංගාවන් කුසල ගංගාවන් මෙයයි කියන්නේ. ඒකෙන් මොනවාද? බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙන සරණ ගිහිල්ලා බුදු ගුණ සිහි කරමින් වාසය කිරීම. ඒකාන්ත පීඨ පිළිසන්න රැකවරණේ ආරක්ෂාව. මොකෙටද ආරක්ෂාව? සතර පා දුකින් මිදෙන්න සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වෙන්න ඒකාන්ත පීඨ පිළිසන්න රැකවරණේ ආරක්ෂාව මොකද්ද? ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් වාසය කිරීම. දෙවෙනි එක මොකද්ද? ගුණ වශයෙන් උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ හඳුනාගෙන හිතේ පැහැදීමෙන් වාසය කිරීම. ඊළඟට තුන්වෙනි එක ගුණ වශයෙන් ශ්‍රාවක සංඝ රත්නයේ බුදුරජාණන් වහන්සේගේ අට්ඨපුරුෂ පුද්ගල සංඝයා කෙරෙහි පැහැදීමෙන් ගුණ වශයෙන් සිහි කරමින් වාසය කිරීම. හතරවෙනි එක ප්‍රාණඝාතයෙන් වැළකීම. පස්වෙනි එක සොරකමින් වැළකීම. හයවෙනි එක වැරදි කාම සේවනයෙන් වැළකීම. හත්වෙනි එක බොරු කීමෙන් වැළකීම. අටවෙනි එක මද්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වැළකීම. බුදුරජාණන් වහන්සේ වලා මේවා තමයි කියනවා සැප ලබා දෙන්න මෙලොව පරලොව සැප ලබා දෙන්නා වූ උතුම් නිවන පිණිස පවතිනා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ මේවාට මොනවද කියන්නේ? පුණ්‍ය ගංගාවන් කුසල ගංගාවන්. එතකොට මේවා පුරුදු කරගත්ත කෙනෙකුට බයක් වෛරයක් තියෙනවද? ඔව්. ඔන්න බයක් තියෙනවා නම් ඉසුරු පුරුදු කරගන්නේ කාට ගිහි පැවිදි කාටත් මේ ධර්මයේ තියෙන උපතින් බෞද්ධයටද උපතින්ම නුවණැත්තන්ටද? ඒ අය සිංහල දෙමළ මුස්ලිම් හින්දු මැලේ ජාබර්ග කවුරු හරි ඉන්නවනම් මේ කාරණේ තේරිච්ච කෙනෙක් විදිහට ධර්මයට සංවේදී වෙලා මේ විදිහට කටයුතු කරනවා නම් එයා තමයි බෞද්ධය. එයා තමයි නුවණැත්තා. එයා තමයි සත්පුරුෂයා. ඉතින් ඒ නිසා අපිට බයක් ඇති ගැනීමක් ඇති කරගන්න දුකසේ වාසය කරන්න කිසිම කාරණයක් නැහැ. මේ ලෝකේ අදත් හෙටත් තියෙන දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. නේද? කවදත් ජාති ජරා ව්‍යාධි මරණ අතීතෙත් තිබ්බා. වර්තමානයේ තියෙනවා. අනාගතෙත් තියෙනවා. ඒ කරුණ තේරුම් ගත්ත අය විදිහට මේ කරුණ පුරුදු කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහණය කැරේ පැහැදීමෙන් යුක්තව සිල්වත් පිරිසක් බවට පත් වෙලා දහම් දැන ඇති කරගෙන දන් දීමෙන් මේ කරුණ පුරුදු කරනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ හැම දිනම අද දවසේ මේ උදෑසන සතුටටපත් වෙන්න බොහෝ කාලයක් සැපේ පිණිස පවතින සැප ලබා දෙන්නා වූ සැප විපාක ඇති ස්වර්ගයේ උපත පිණිස පවතිනා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිනා වූ මේ පුණ්‍ය ගංගාවන් කුසල ගංගාවන් තම තමන්ගේ ජීවිතයට පුරුදු කරගෙන මෙලොව පරල පින් රැස් කරගෙන කුසල රැස් කරගෙන මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගෙන පරලොව ජීවිතේ සූපත් කරගෙන උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ
සැබෑම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පත් වෙලා සසර දුකින් නිදහස් වෙන්නම මේ ශ්‍රවණය කරපු ශ්‍රී සද්ධර්මයේ ඔබ අප සෑම සීල දෙනාටම ඒකාන්තයෙන්ම යහපත සැපේ නිවන පිණිසම හේතු වාසනා වේවා. මේ රැස් කරගත් සෑම පිනක් මද දවසේ මේ පුණ්‍ය භූමියට අරක්ගත් සියලු බෝමාර්ථ දෙවියන් ප්‍රමුඛ සියලු පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දාණයට සම්බන්ධ වෙච්ච උදව් උපකාර කරපු දැක බලා සතුටුණු පැමිණි නොපැමිණි සියලු දෙනා නම් මේ සසරේ යම් තාක් ඥාති පිරිස ඉන්නෝ නම් පින් බලාපොරොත්තු වෙමින් ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. දාණයට සම්බන්ධ වෙච්ච උදව් උපකාර කරපු දැක බලා සතුටුණු පැමිණි නොපැමිණි සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා මේ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන කියන ධර්මික කටයුතු සාර්ථක වේවා. පරලොව සුගති සම්පත් සැලසේවා. හැම දිනාටම උතුම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්නම මේ සීල පින් ඒකාන්තම හේතු වාසනා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති.